සලකායේ සෙබළු අපි. සියලුම දෙනාට ආයුබෝවන්. මේ රට අපිට වටිනවා. අපි උපන් රට, අපි හැදෙන වැඩෙන රට. අපේ බරදරාගෙන ඉන්න මේ මහ පොළොව අපේ ජන්ම භූමිය අපිට වටිනවා. ඒ නිසා මේ ජන්ම භූමිය රැකගැනීමේ වගකීම යුතුකම ඒ වෙනුවෙන් Tamanගේ වගකීම ඉෂ්ට කිරීමේ කාර්යභාරය මේ රටේ උපදින අපි හැමෝටම පැවරෙන දෙයක්. ඒ නිසා මේ රටේ ජන්මලාභය ලබන මේ රටේ පුරවැසි භාවයට හිමිකම් කියන අපි හැමෝගේම යුතුකමක් වගකීමක් මේ රට ආරක්ෂා කරගන්න. අපේ රට ආරක්ෂා කරගන්න ඕනෑතරම් අවස්ථා අපිට තිබුණා. අපි ඒව ආරක්ෂා කරගත්තා. ඒ නිසා ලෝකයේ ඉතිහාසයේ ලියන්න පුළුවන් නමක් ශ්‍රී ලංකාවේ නම බවට පත් කරන්න මේ විරෝධාර ජාතියට පුළුවන්කමක් ලැබුණා. ඉතිහාසයේ විතරක් නෙමෙයි වර්තමානයේත් එහෙමම තමයි. COVID-19 හමුවේ පවා අප කරන කාර්යභාරය ලෝකයේ පැසසුමට ලක් වෙලා තිබෙන්නේ ඒ අපි ළඟ තියෙන උදාරතර භාවය නිසා. අපි ළඟ තිබෙන ඒ උතුම් මනුෂ්‍යත්වය මේ මාතෘ භූමිය වෙනුවෙන් එකතු කරන නිසා. ජාතික රූපවාහිනී ශනිදායබෝවන් අද අපි මේ පැයකමාර වෙන් කළේ කුමක් සඳහාද යන්න පිළිබඳව ඔබට දැන් හොඳටම අවබෝධයක් තියෙනවා. අපේ පූර්ව ප්‍රචාරක පට ඔස්සේ අපේ පිළිබඳව පැහැදිලි කළා. අප බලාපොරොත්තු වෙනවා මේ රටේ ආරක්ෂක අංශවලට සහාය ලබා දෙමින් මේ රටේ ඉන්න ඔබට ගිහිල්ලා අනිකුත් බොහෝ කාර්යභාරයන් සඳහා Tamanගේ දායකත්වය ලබා දෙමින් අදටත් රට ඔසවා තබන්න Tamanගේ වෙර වීරිය ශක්තිය මේ මහා පොළොවට මේ ධරණී තලයට අපේ මව්බිමට අපේ ලංකාවට එකතු කරන ඒ වීර පුතුන් පිළිබඳව කතා කරන්න, වීර දුවරුන් පිළිබඳව කතා කරන්න අද අප කාලය වෙන් කර ගන්නවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳව. අපේ රට අපිට උතුම්. ඒ නිසා මේ උතුම් බව ඔද තෙදවත් කරන ගී හඬකින්ම අපි අපේ වැඩේ ආරම්භ කරමු. रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदार मातृभूमियයි आदि सिंहले वीरमी मुतुन लेन सार वූ උදාර වූ මාතෘභූමියයි माणिक से बोलो गबे निधान भी माणिक से बोलो गबे निधान भी अत्ते अभीत दूपुतुम जातिये नामयन संग्राम भूमिये जातिये नामयन संग्राम भूमिये जीविते पुदा हेडु लेकंगई සින්දුපමාන වැව්තලා මතින් ඇදී සින්දුපමාන වැව්තලා මතින් ඇදී පද්මරේණුවෙන් සුගන්ධ වී රංගරල් නමාවා සිත් ප්‍රබෝධයෙන් පුරා रंगरल नमावा सित प्रबोधन पुरा एन्ने उन्हेलु तान बाजुवई गंगा तरंग राव दीरी दीवनी गंगा तरंग राव दीरी दीवनी
මල් පිපි කුලෙන් කුලේ හැපි ගායනා කරන්නේ ආකාශයේ නැගී ගායනා කරන්නේ ආකාශයේ නැගී වීරයින්ගේ ඒ අශෝක ගීතයයි रत्नदीप जन्मभूमि लंकादीप विजय भूमि रत्नदीप जन्मभूमि लंकादीप विजय भूमि में अपे उदार मातृभूमियයි आदि सिंहले वीरमी मुतुन लेई सारू उदारू मातृभूमियයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බිහි වෙලා අවුරුදු 14ක් මේ 14 අවුරුද්දක ක්‍රියාදාමයේ වගේම ඉන්නේ පිටට ගිය ඉතිහාසයක් පවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට තියෙනවා දෙපාර්තමේන්තුවක් බවට පත් වීමට පෙර ඒ නිසා මේ බොහෝ දේවල් කතා කරන්න අද ශනිදාය බොන් වැඩසටහනේදී අපි උත්සාහ කරනවා ඒ වෙනුවෙන් මැදිරියට ඇවිල්ලා ඉන්නවා මේ දෙපාර්තමේන්තුවේ වර්තමාන ප්‍රධානීන් ගණනාවක් ඒ අය සමග කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ පළමු සාකච්ඡා වෙනුවෙන් අපි මැදිරියේ වාඩිගෙන ඉන්නවා මේ අවස්ථාවේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියාද් ආනන්ද පීරිස් මහත්මයා අයිබෝන් ඔබතුමන්ට මම හිතන්නේ දෙපාර්තමේන්තුවේ වැඩිම කාලයක් අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන නැත්නම් ඉහළ නිලතල දරන අයගෙන් එක්කෙනෙක් වෙන්න ඕන ඔබතුමා. ඒ කාර්යභාරයත් එක්ක ඔබතුමාට මේ ආයතනය පිළිබඳව බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ මැදිරියේ ඉන්නවා මේ දෙපාර්තමේන්තුව පිළිබඳව කතා කරන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රියාද් උදේනී සේරසිංහ මහත්මයා. අයිබෝන්. ඒ වගේම අධ්‍යක්ෂ මෙහෙයුම් සහ අධ්‍යක්ෂ මාධ්‍ය කර්නල් නිලන්ත රණසිංහ මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. මාධ්‍යයත් එක්ක අපිත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ශනිදාය බොන් වෙනුවෙන් හැමෝම පිළිගන්නවා. දෙපාර්තමේන්තුවේ ඉතිහාසය මා දන්නා තරමින් අධ්‍යක්ෂ ජනරාල්තුමනි මේ අර ගම ආරක්ෂා කරන්න පටන් ගත්ත තැනින් තමයි ආරම්භ වුණේ. එතන් සිට මේ දක්වා පැමිණි ගමන් මඟ බොහොම ශක්තිමත්. ලොකු ඉතිහාසයක් නැති වුණාට හරිම ශක්තිමත්. ඒ නිසා මේ ඉතිහාසයේ අමතකකට නැත්නම් කතා නොකර අපිට මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. චමින්ද ඇත්තටම මේ 80 දශකයේ මැද හරිය වෙනකොට LTT ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් හිටියා ලංකාවේ EPRLF, EPDP, ටෙලෝ, ප්ලොට් කියලා. ඉතින් මේ අය මේ 80 දශකයේ මැද භාගයේ වෙන විට අර කෝකිලයි නායර ගම්මාන වලින් පටන් ගත්ත ප්‍රහාරය එන්න උත්සන්න කළා. ඉතින් මේ යුද හමුදාවටත් පොලිසියටත් පමණක් මේ ගම්මාන ආරක්ෂා කිරීමේ හැකියාවක් එවකට තිබිච්චි ඒ සංඛ්‍යාවන් එක්ක අසීරු වුණා. ඒ නිසා ගම්මාන වලින්ම මේ ගම්මාන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඒ කාලේ ආරම්භ කළා පොලිසියට සහ යුද හමුදාවට සහාය වෙන්නට. ඉතින් එතෙන්දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කට්ටියක් හිටියේ ඒ කාලේ ඒගොල්ලන්ට කිව්වේ ස්වදේශ ආරක්ෂක බලමුළුවක් කියලා. ඉතින් ඒ කාලේ වැටුපක් මොකුත් නැහැ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් උනේ. පස්සෙත් ඒගොල්ලන්ට සලාකයක් හැබැයි දුන්නා. ඒගොල්ලෝ පූර්ණ කාලීනව වගේ ගම්මාන ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙච්ච හින්දා. ටික කාලයක් යනකොට මේ අය ග්‍රාම ආරක්ෂක සේවය කියලා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ යම් පුහුණුවක් ලබා දීලා පොලිසියෙන් මගින් ගම්මාන ආරක්ෂා කරන්නට මේ අය පුහුණුවක් දීලා පොලිසිය විසින් පාලනය කරා. ඒ වෙලාවේ පොලිසිය හිටියා දේශ නිලධාරියෙක්. ඔහු තමයි මේ අය පාලනය කරේ. වැටුප් දුන්නේ දෛනිකව පොලිසි මාර්ගයෙන්. ඉතින් ඔයාලට මතක ඇති 2006 මැයි මාසේ කැමිතිගොල්ලෑවේ වෙච්ච ම්ලේච්ඡ බස් බෝම්බේ. එතෙන්දී මේ අධිකරු ජනාධිපතිතුමා ඉතාමත් සංවේදීව එතෙන්ට ගිහිල්ලා ඒ වෙලේ මේ ගැන මහත්සේ කම්පාවට පත් වෙලා දැන් මෙච්චර මේ වැඩපිළිවෙලක් යොදලත් ඒ කාලේ වෙනකොට ග්‍රාම ආරක්ෂක මේ බලකායේ හිටියා 19000ක් විතර පිරිස. 19000කුත් ඉඳලා හමුදාවත් ඉඳලා පොලිසියත් ඉඳලා අයි මේ ගම අපිට ආරක්ෂා කරන්න බැරි කියලා මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්නට ආරක්ෂක ලේකම් ඒවට හිටි වර්තමාන ජනාධිපතිතුමා ඒ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාට උපදෙස් දුන්න මේක මේ බොහොම හොඳ අධ්‍යයනයක් කරලා හමුදා ප්‍රධානීත් එක්ක හොඳ වැඩපිළිවෙලක් යොදන්නට කියලා මීට පස්සේ මෙවැනි ආපදා නොවෙන්නට. එතෙන්දී ග්‍රාමාරක්ෂක සේවයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන්නට එවකට හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන අපේ ජනාධිපතිතුමා තීරණය කළා. මේ
පොලිස් දෙපාර්තමේන්තුවේ යටතේ පාලනය වෙච්චි සිවිල් ආරක්ෂක වෙච්ච කට්ටිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කියලා නව දෙපාර්තමේන්තුවක් විදිහට ස්ථාපිත කළා. ඒකට පොලිස් අලදෙන්න නිලධාරියෙක් වෙනුවට ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියැඩ් මිරාල් සරත් වීරසේකර අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් පත් කළා. පත් කළා මේ ඇයට යුද හමුදාව මගින් මාසක පුහුණුවක් ලබා දුන්නා. ඒක හරි විශේෂයි. ඊළඟට මේ ඇයට තිබුණේ නිකන් කිසිම දැක්ක කලින් රූපරාමුණ කිසි ගැඹිරත්වයක් නැති නිලැඳුම් තමයි මේ ඇයට මේ දක්වා ලබා දීලා තිබුණේ. එතෙන්දී මේ ඇයට දුන්නා කැලෑ නිලැඳුම් දුන්නා. එතකොට ඒගොල්ලෝ අභිමාණයෙන් මේ නිලැඳුම් ඇඳා. ඊළඟට ඒගොල්ලන්ට තිබුණ ෂොට් ගන්ස් ඉස්සර බෝර 12 තුවක්කු. ඒ වෙනුවට දුන්නා T56. එතකොට ඒගොල්ලන්ගේ ආත්ම විශ්වාසය වැඩි වුණා. එතකොට ඒගොල්ලන්ට T56 එක්ක අර කැලෑ නිලැඳුම් ඇඳලා අර ඉස්සෙල්ලා හිටපු ෂොට් ගන් එකත් එක්ක තෙරප්පු දාගෙන ඉන්නවට වැඩිය මහත් වූ අභිමානයකින් තමුන්ට පැවරෙන වකීම් කරන්න ඒගොල්ලෝ කැප වුණා. විශේෂ පුහුණුවක් ලබා දුන්නා මේ ඇයට නන්දි මිත්‍ර බලකාය කියලා බලකායක් හදලා යුද හමුදාවේ විශේෂ බලකාය මගින් SF ට්‍රේනින් එකක් දුන්නා මේ ඇයට. එතෙන්දී මේ අය ගමෙන් එළියට ගිහිල්ලා රැකසිට පහර දීමේ දවස් 2-3 රැකසිට පහර දීමේ හැකියාව දක්වා ඒගොල්ලන් වර්ධනය වුණා. එතකොට විශේෂ ආරක්ෂක අංශයක් ලබන්න ඕන පුහුණුව ලැබුණා අඩුවක් නැතුව. අනිවාර්යෙන්. ඒකට යුද හමුදාවට අපේ කෘතවේදීත්වය මේ වෙලාවේදී පුද කරන්නට ඕනේ. විශේෂයෙන් පුහුණු වෙච්ච කට්ටිය ගම්මාන දැන් ත්‍රස්තවාදීන්ට මීට පෙර මේ වගේ අත්දැකීම් ලැබුණේ නැහැ. ගම්මාන වලට රිසිසේ ඇවිල්ලා පහර දීලා කපලා කොටලා මරලා යනවා. ඒගොල්ලෝ ඒක කරන්නේත් ඉතාමත් ම්ලේච්ඡ විදිහට. කවදාවත් දරුවෙක්ට වෙඩි තිබ්බේ නැහැ. පොළොවේ ගහලා තමයි මැරුවේ. කවදාවත් ගර්භිණී මාතාවක් වෙඩි තිබ්බේ නැහැ. බඩ පල්ලා තමයි මැරුවේ. පිරිමින්ගේ රහසංගක් කැපුවා. ඒ වගේ ම්ලේච්ඡත්වයේ පතුරවන එක තමයි ඒගොල්ලන්ගේ මේ පරමාර්ථය. ඒකට ලංකාව පුරාම ප්‍රචලිත වෙන මේගොල්ලෝ අතිශය දරුණු ඒක ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වැනි තත්යකට මුහුණ දෙන්නට මේ සිවිල් ආරක්ෂක බලකායේ පුහුණු කිරීම අතිශය වැදගත්. ඒ නිසා තමයි ආරක්ෂක ලේකම්වකට හිටපු වර්තමාන ජනාධිපතිතුමා මේ නන්දි මිත්‍ර බලකාය කියලා විශේෂ පුහුණුවක් ලබා දීලා මේ පුහුණු කරලා සටන් බිමේ ආරක්ෂාවට යෙදුවේ. විශේෂයෙන් තියෙන සිවිල් ආරක්ෂක බලකායේ වැදගත්කමක් සිවිල් ආරක්ෂක බලකාය අය ආරක්ෂා කරන තමුන්ගේ අම්මා තාත්තා දූ දරුවෝ තමුන්ගේ දේපල තමුන්ගේ හරක බාන. කවදාවත් පස්සට ගියේ නෑ අය. මරණගම සටන් කළා. ඉතින් මේ සමස්ත ක්‍රියාදාමයේදී දැන් හමුදාව අඩියෙන් අඩිය ගිහිල්ලා කිල්නොච්චි දක්වා ගිහිල්ලා අන්තිමේදී වෙල්ල මුල්ල වයිකාල් දක්වා යන ගමනේදී විශාල වශයෙන් සෙබළු තුවාල වුණා. හුඟක් අය ජීවිත පරිත්‍යාග කළා. මෙතෙන්දී මේ අල්ලගන්න භූමිය රැකගැනීමේ විශාල දුෂ්කරතාවයක් තිබුණා. ඒ සඳහා ආරක්ෂක ලේකම්තුමා වකට වර්තමාන ජනාධිපතිතුමා සිවිල් ආරක්ෂක බලකායට කිව්වා වහාම අපිට 4000ක් දෙන්න කියලා. අපේ ළමයි 4000ක් අපි ඇරින් සටන් බිමට. දවස් 2ක් ඇතුළත. එතකොට යුද හමුදාට විශාල සහනයක් වුණා. දැන් 4000ක් යම්කිසි පුහුණු 4000ක් ක්ෂණිකව දෙන්න ශක්තියක් තිබුණා සිවිල් ආරක්ෂක බලකායට ඒ වෙලාවේ. ඊට අමතරව ආරක්ෂක ලේකම්තුමා උපදෙස් දුන්නා තවත් 2000ක් දෙන්න සිවිල් මේ ස්වේච්ඡා බලකායට කියලා යුද හමුදාවේ සටන් පෙරමුණට යවන්න. ඒකත් අපි දුන්න සතියක් ඇතුළත. එතකොට 6000ක් අපි මේ අවසන් සටනට දායකත්වය ලැබුවා. ඒ නිසා සුවිශේෂී විජයග්‍රහණයක් ලබන්නට අපි 2018 සමාන 2009 මැයි මාසේ 18 වෙනිදා වෙනකොට හැකියාව ලැබුණා. මේ සමස්ත ක්‍රියාදාමයේදී සිවිල් ආරක්ෂක බලකායේ සෙබළියන් 545 දෙනෙක් ජීවිත පුද කළා. 545ක්. 419ක් ආබාධිත තත්ත්වයට පත් වුණා. නමුත් ඒ සීල කැපකිරීම වලට අධිකාරු ජනාධිපතිතුමා එවකට හිටපු අධ්‍යක්ෂකතුමාව කැඳවලා සරත් විරසේකර වර්තමාන රාජ්‍ය ඇමතිතුමාව කැඳවලා මුළු සමස්ත ජාතියේම ප්‍රණාමය එතුමාට ලබා දුන්නා. 545 දෙනෙක් මේ රට වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නාමයෙන් මිහිදන් වෙනවා. ඒ සියලු දෙනාටම උත්තමාචාරයක් බවට පත් වේවා. අපි මේ 14 අවුරුද්දක ඉතිහාසය මතක් කරන වෙලාවේ මේ කරන කියන සියලුම කටයුතු. කර්නල් නිරන්ත රත්නසිංහ, දැන් මට දැනෙන ප්‍රශ්නය තමයි මේ වැඩේ කරන්න තිබුණානේ හමුදාවකට. අපේ රටේ ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා ශක්තිමත්. පොලිසියක් ඉන්නවා. ඉතින් එහෙම තියෙද්දි ඇයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව? ඔව් චමිත මහත්මයා, අපි දන්නවා ඕනම ලෝකයේ ඕනම රටක ඒ රට ප්‍රබල වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. Tamanගේ රටට ශක්ති පමණින් ඒ රටවල් වල යුද හමුදාවක්, නාවික හමුදාවක් සහ ගුවන් හමුදාවක් තියෙනවා. ඊට අමතරව ඒ රට තුල සාමය පවත්වාගෙන යාම සඳහා පොලිසියක් තියෙනවා.
එතකොට ඒ කියන ප්‍රධාන ආයතන 4 ඇරුණාම සමහර රටවල් වලට යම් විශේෂ කාර්යභාරයන් තියෙනවා ඉටු කරන්න. ඒක සමහරට ඒ සඳහා ආරක්ෂකයන් යොදවා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරනවා. අපි උදාහරණ වශයෙන් ගත්තොත් මුහුදෙන් වටච්ච රටක් තියෙනවා නම් ඒ රට වටා තියෙන මුහුදු තීරය ආරක්ෂා කරගන්න. මුහුදු ආරක්ෂක හමුදාවල් පිටවලා තියෙනවා. දේශ සීමාවල් ඒ කියන්නේ අපි අර දන්න සාම්ප්‍රදායික ත්‍රිවිධ හමුදාවට පරිබාහිරව. දේශ සීමා සහිත රටවල් තියෙනවා. ඒ රටවල් වල දේශ සීමා ආරක්ෂා කරගන්න දේශ සීමා ආරක්ෂක බලකායවල් පිටවලා තියෙනවා. ඊට අමතරව අපිට සමහර විට තියෙනවා යම් රටවල් තියෙනවා ස්වභාවික ව්‍යසනයන් අධික රටවල්. ඒවට මුහුණ දෙන්න ශ්‍රම බලකායක් විදිහට වෙනම අතිරේක හමුදාවල් පිටවලා තියෙනවා. එහෙම නැත්නම් අපි තවදුරටත් කතා කරොත් රටක තියෙන ප්‍රධාන ආයතන 3 මම ඉස්සෙල්ලා කතා කරපු ප්‍රධාන සන්නද්ධ හමුදාව සහ පොලිසියට සහාය වීම සඳහා අතිරේක හමුදාවල් පිටවලා තියෙනවා. එතකොට ඔන්න ඔය කියන කාරණා සම්බන්ධයෙන් පිහිටවා ගන්නාලද අතිරේක හමුදාවක් තමයි පරිපූර්ණක හමුදාවක් කියන්නේ. ඒතකොට ලංකාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කියන්නේ ඔය කියන ත්‍රිවිධ හමුදා මූලික කරගෙන ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට සහාය වීම මූලික කරගෙන පිහිටවාගත්තු අතිරේක හමුදාවක් පරිපූර්ණක හමුදාවක්. මේ පරිපූර්ණක හමුදාව පිහිටවීමේ බලය 1985 අංක 40 දරන ගසට් පත්‍රයෙන් තමයි බලය පවර්ලා තින්නේ. 1985 අපේ අධ්‍යක්ෂ ජනරල්තුමා කලින් පැවසුවා වගේ ග්‍රාම ආරක්ෂක සේවය පටන් ගත්ත පරිපූර්ණක හමුදාවක් ලෙස එකක් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා අද වෙනකොට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බවට පත් වෙලා දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. තවත් එක් විශේෂයක් තමයි මේ පරිපූර්ණක හමුදාවකට වෙනම නායකත්වයක් තියෙනවා, වෙනම පරිපාලන ව්‍යුහයක් තියෙනවා. ඒ අනුව ස්වාධීනව වැඩ කරන ඉඳුරාම රජයේ අවශ්‍යතාවය. කියන්නේ අපි හිතමු ත්‍රිවිධ හමුදාව වලට අවශ්‍යතාවය වුණොත් සහ වෙනත් අවශ්‍යතාවයක් සඳහා බටපිරිස යොදවන්න වුණොත් රජයේ විසින් දෙන උපදෙස් අනුව අපි රාජකාරිය ඉෂ්ට කරනවා. ඔක තමයි පරිපූර්ණක හමුදාවක් කියන්නේ. ඔබට පැවරලා තියෙන කාර්යභාරය අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් රියාද් මිරාල් උදේනී සේරසිංහ. දැන් මේ විදිහට ගත්තාම නිශ්චිතව පැවරෙන්න ඕන රාජකාරියක් තියෙනවා. දැන් අපි අර කිව්ව ත්‍රිවිධ හමුදාව පොලිසිය ගත්තොත් අපිට පැහැදිලිව වඳුර ගන්න පුළුවන් මෙන්න මේ අයගේ රාජකාරිය මෙන්න මේක. කියලා අපි දන්නා තරමින් සිවිල් පුරවැසි විදිහට අපිට පේනවා. එතකොට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවර දැන් පැවරලා තියෙන වගකීම මොකද්ද? අර යුද්ධයක් දැන් නැහැ. එක්තරා විදියකින් ඒ සියල්ල සමනය වුණු පරිසරයක මොකද්ද ඔබතුමාලගේ රාජකාරිය? චමින්ද 1985 අංක 40 දරන මිනිස් බල සංචිත සහ පරිපූර්ණක හමුදා පනත යටතේ අර කලින් සඳහන් කරාසේම ග්‍රාම ආරක්ෂක සේවයේ ලෙස ආරම්භ වී එතන ඉඳලා 2006 වර්ෂයේදී සිවිල් ආරක්ෂක බලකාය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දක්වා වූ ප්‍රගමනයේ ඊට පසු 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල තීරණය හරහා නැවත ප්‍රතිශෝධනය වූ පරිදි සිවිල් ආරක්ෂක බලකායේ කාර්යභාරය වරින් වර සංශෝධනය වුණා. නමුත් ප්‍රධාන වශයෙන් අපේ කාර්යභාරය වන්නේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට සහාය වීමත් ඊට අමතරව රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා පොලිසියට ඒ සඳහා සහාය වීමත්. ඉතින් අපේ ඒ උදාහරණ දෙකට ආසන්නතම අපේ මේ උදාහරණය විදිහට ගන්න පුළුවන් පසුගිය වසරේ සහරාන් සිද්ධිය හරහා සිදුවීමේදී සිවිල් ආරක්ෂක බලකාය කළ සේවය පිළිබඳව. ඊට අමතරව අපි අපගේ සිවිල් ආරක්ෂක බටයන් යොදවා සියලුම රටේ තියෙන බොහෝ රාජ්‍ය ආයතන සහ ආයතන වලට ආරක්ෂාව සැපයීමත් විශේෂයෙන් අපි රටේ යම්කිසි ව්‍යසනයක් ආපදාවක් සිදු වූ අවස්ථාවේදී ඒ ආපදා කළමනාකරණයට සම්බන්ධ වීමත් සිදු කරනවා. ඒකටත් තාම ආසන්නම උදාහරණය වන්නේ ඒ COVID-19 වසංගතය පැතිරෙච්ච වෙලාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිහඬව සිදු කර සුවිශාල සේවය. මීටත් අමතරව තවත් සුවිශාල රාජකාරීන් රාශියක් අපි කරන රටේ සියලුම ප්‍රධාන දෙපාර්තමේන්තු හරහා සමග සම්බන්ධ වී එෙහිදී රටේ තියෙන පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන ආරක්ෂාව සහ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමත් ඊට අමතරව වනජීවි දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වී රට පුරා ඇති අලිවැටවල් ඒවා පවත්වාගෙන යාමත් ඒවා වල රාජකාරී සිදු කිරීමත් ඊට අමතරව රටේ
විශාල වශයෙන් විවිධ ස්ථානවල සමාජයට සිදු කරන යම් යම් සේවාව උදාහරණයක් විදිහට ගන්න පුළුවන් පිරිසුදු ජලය ලබා දීම සඳහා අප විසින් පවත්වාගෙන යන ව්‍යාපෘතිය ඒ හරහා අප රට පුරා ස්ථාන විශාල සංඛ්‍යාවක ඒ වගේ ජල පිරිපාදු ස්ථාන පවත්වාගෙන යමින් සිවිල් ආරක්ෂක බලකාය හරහා ඒ සේවය ලබා දෙනවා. ඊටත් අමතරව නුදුරේදීම පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම හරහා නැගෙනහිර පළාතෙන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා විශාල සේවයක් ඉටු කිරීමට. ඒකේ මූලික සාකච්ඡාවල් පැවැත්වුණා පසුගිය සතියේදී ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ හරහා විශාල රාජකාරියක් සිදු වෙනවා. මේ ඔක්කොම රාජකාරියන් සිදු කරන අතර අපි තවත් කාර්යයක් ඉටු කරනවා. ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයා හෝ විශේෂ භාර අමාත්‍යවරයා හරහා අප වෙත පවරන ඕනෑම රාජකාරියක් ඒ ආරක්ෂාව සම්බන්ධව වෙනත් සංවර්ධනයට සම්බන්ධ හෝ ඕනෑම රාජකාරියක් ඉටු කිරීමට අපි බැඳිලා සිටිනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සිවිල් ආරක්ෂක කියන වචන දෙක ගත්තාම මේ දෙකේ තියෙනවනේ සිවිල් කිව්වම සරල අර්ථකථනයක් කළොත් එහෙම මේ සිවිල් පුරවැසියාගේ වගකීම එක්තරා පැත්තකින් දෙපාර්තමේන්තුවක් විදිහට ඔබතුමාලා ඒ සිවිල් පුරවැසියාගේ කාර්යභාරයත් කරනවා. ආරක්ෂක කියන වචනේදී ආරක්ෂාවට අපිට ඍජුව දායකත්වයක් දෙන්න පුළුවන් නෑ නෙවෙයිනේ. ඒ සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයි ඉන්නවා. ඒ කාර්යභාරය කරන්නත් ඔබතුමාලට ශක්තිය තියෙනවා. ඒතකොට මේ සිවිල් ආරක්ෂක ඒ සියලු තැන් ඔබතුමාලා ස්පර්ශ කරනවා කියලා මට හිතෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ අර කිව් කාරණා ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න ඕන. ඔය අලි වැට, එතකොට ගොවිපළ වලවල්, ඒ ආදි දේවල් පිළිබඳව ටිකක් වැඩියෙන් කතා කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ සෞන්දර්යාත්මක අංග වෙනුවෙන් පවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු වටිනා මානව සම්පතක් අපි දකිනවා. ඒ නිසා අද මේ ශනිදාය බොන් වැඩසටහනේ මේ සාකච්ඡාව අතරට ගීත ගායනා නර්තන මේ සියල්ල ඉදිරිපත් කරන්නේත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළ සෙබළියන්ව තමයි. අපි තවත් ගීතයක් අහන්නයි දැන් සූදානම්.
යලි ශනිදායබන් සමග අපි කතා කරමින් ඉන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ගැන. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අපිට වඩා සමීපයි කියලා මට එක්තරා වෙලාවක හිතෙනවා. මොකද අපි අනේන බොහෝ තැන්වලදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් අපිට පේනවා. පහුගිය දවස්වල COVID-19 නිසා රටම එකතැන නැවතුණු වෙලාවකදීත් බොහෝ විට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අර ගොවි බිම්වල සිට අපේ නිවස දක්වාම රැගෙන ආපු තැන් තිබුණා. ඒ විතරක් නෙවෙයි ආපදාවක් සිද්ධ වෙන තැන්වලදී අපේ පිහිටට ආපු පිරිසක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අදටත් ඔබ අනුරාධපුරේ පොළොන්නරුව ආදී ප්‍රදේශවලට ගියොත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සක්‍රියව දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ සියලු දේවල් වගේම ඒ දෙපාර්තමේන්තුවේ 14 අවුරුද්දක ඉතිහාසය වෙනුවෙන් අපි මේ සාකච්ඡාව සිදු කරමින් ඉන්නේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියාද් මිරාල් ආනන්ද පීරිස් මහත්මයා මේ සාකච්ඡාව සඳහා මේ විරාමෙන් පස්සේ යලිත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම කර්නල් නිලන්ත රත්නසිංහ අපිත් එක්ක ඉන්නවා අධ්‍යක්ෂ මෙහෙයුම් සහ අධ්‍යක්ෂ මාධ්‍ය. ඒ වගේම කර්නල් කුමාර විජේනායක අධ්‍යක්ෂ ව්‍යාපෘති ඔබ අපිත් එක්ක එකතු වුණා. අධ්‍යක්ෂ ජනරාල්තුමා අපි දැක්ක මේ අර තර්ජිත ගම්මාන ආරක්ෂා කරන්න ගිය ඔබට තවත් පැවරුණු වගකීමක් එක්තරා විදියකින් ওই ගම්මානවල තිබුණු විහෙර විහාර ටික කැඩිලා බිඳලා ගිහිල්ලා තිබුණා. කෝවිල් පල්ලි මේ සියල්ල බිඳ වැටිලා තිබුණා. ඔය අනුරාධපුර පොළොන්නරුව ආදී ප්‍රදේශවල පවා ඒ පූජනීය ස්ථානවල තිබුණු ශ්‍රී විභූති අපි දැක්කේ නෑ යුද්ධය අවසන් වෙනවත් එක්කම. හැබැයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා රට බේරා ගැනීමේ කාර්යයට විවිධාකාරයෙන් දායකත්වය ලබා දුන්නාට පස්සේ මේ ආගමික පුනරුද්දයක් රට තුල ආපහු ඇති කරන්න. ඇයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වැඩේට අත ගන්න? ඇත්තටම මේක මේ එවකට ජනාධිපති හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයාගේත් ගෝඨාභය රාජපක්ෂ අපේ වර්තමාන ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්තුමා වලට සංකල්පයක්. චමින්ද දන්නවද දැන් අපි තුමු ඇමරිකාව වගේ දියුණු රටක ඒගොල්ලෝ බටපිරිස් යොදවන විවිධ රටවල යුද්ධයේ පවතින ප්‍රදේශවලට ඒගොල්ලන්ගේ බටපිරිස් යොදවනවා. සමහරට මාස 6කට අවුරුද්දකට අවුරුදු 2කට වගේ තමයි යරින්නේ. ඇෆ්ගනිස්තානයේ වගේ ගොඩක් රටවල අපි අහලා තියෙනවානේ. මේ බටපිරිස් ආපහු ඒගොල්ලන්ගේ රටට ගියාම ඒගොල්ලෝ එකපාරට සමාජගත කරන්නේ නැහැ. මොකද යුද මානසිකත්වයේ ඉඳලා මිනි මරලා අවුරුද්දක් දෙකක් මාස 6ක් එක දිගට අකණ්ඩව යුද්ධ කරපු අය සමාජගත කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ හොලිඩේ රිසෝට් එකකට වගේ තැනකට ගිහිල්ලා ඒගොල්ලන් මේ පවුල් වලට එකතු වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ පුනරුත්ථාපනයක් කරනවා යම් කිසි. අපේ රටේ එහෙම එකක් තිබුණේ නැහැ. යුද්ධය අවසන් වෙච්ච ගමන්ම අපිට අපේ සතුරන්ව ලක්ෂ 3ක් පුනරුත්ථාපනය කරන්න පැවරුනේ. ඉතින් සිවිල් ආරක්ෂක බලකායේ ඇත්තටම කාර්යභාරය අවසන් වුණා මේ තර්ජිත ගම්මාන වල මූලික කාර්යභාරය අවසන් වුණා. ඉතින් ඒක විසුරුආහරණය වෙනුවට ඒක තවදුරටත් පවත්වාගෙන යන්න ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් තීරණය කළා මේ අය රටේ සංවර්ධනයට යහපත් වැඩවලට කොහොමද යොදවන්නේ කියලා කල්පනා කරලා තමයි මේ ආගමික පුනරුද්දයට අපිව යොමු කළේ. එතකොට දැන් මේ අවුරුදු 30ක් පුරාවට මේ නුදුරු නැගෙනහිර පන්සල් කිසි එකකට හරියට දාන වේලාවක් හම්බුන්නේ නැහැ. කිසිම සංවර්ධන කටයුත්තක් කෙරුන්නේ නැහැ. ඒ නිසා මේක ජනාධිපතිතුමා සීනියක් තිබිලා තිබුණා. මොකද්ද මේ දෙවන වරට ජනාධිපති වුණොත් එහෙම මේ රජ කාලෙන් පස්සේ මහමෙවුනා වෙන අර පෙර තිබුණු ශ්‍රී විභූතිය නැවත ළඟා කර දෙන්න බාරයක් වෙලා හරි මොකක් හරි එතුමාගේ ප්‍රාර්ථනාවක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි ඉස්සෙල්ලාම අපිට ඒ වැඩේ පැවරුවේ. එතකොට උතුරු නැගෙනහිර තියෙන විහෙර විහාරස්ථානවල පූර්ණ ප්‍රතිසංවිධානයක් කරන්න ළමයිව ඉදෙවුවා. එතකොට ළමයි උදේට දකින්නේ පන්සිල් ගන්නවා. ඉරිදට දකින්නේ දහම් පාසල් වල. පොයට දකින්නවා සිල් ඇත්තෝ. ඒ අයගේ මනස නිකම්ම පුනරුත්ථාපනය වුණා. ඉතින් දැන් මිනි මරන්න අපිට සතුරාව මරන්නනේ හිටියේ. ඒ වගේ යුද මානසිකත්වයක් හිටපු බටපිරිස් ස්වයං පුනරුත්ථාපනයක් වුණා. ඒකම ආගමික පුනරුද්දයට සුවිශේෂී වූ දායකත්වයක් ලබා දුන්නා. අපි විශාල කාර්යභාරයක් කරා ඒ අවුරුදු 4 තුර. පළවෙනි අවුරුදු 4 2010 14 වර්ෂය 4 පුර අපි එක දවසකට එක බටේ එක ශ්‍රමිකයෙක් ඒ කියන්නේ මේසන් කෙනෙක් හරි වඩු කාර්මිකයෙක් හරි යොදවන වියදම රුපියල් 1000යි කියලා හිතුවොත් මිලියන 32000ක 3.2 බිලියන් වල අපි ශ්‍රමදායකත්වයක් දක්වලා තිනවා මේ සමස්ත ක්‍රියාවලියේදී. ඉතින් මේක සාර්ථක වුණේ එවකට ආරක්ෂක ලේකම්තුමා පුජ්‍යලිකව මේ නිරීක්ෂණ චාරිකාවල යෙදিলা අපිව දිරිමත් කළා. මේ තියෙන්නේ ඡායාරූප මේ අපේ ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා විදිහට මේ ක්ෂේත්‍රයට ගිහිල්ලා බටපිරිස් එක්ක කතා කරලා අපිව දිරිමත් කළා. ඒ ආගමික පුනරුද්දේ කටයුතු එතුමා විසින්ම නිරීක්ෂණය කළ අගයීමට ලක් කළා. ඉතින් රට පුරා සංඝයා වහන්සේලාගෙන් ඒ වගේම අපි
ක්‍රිස්තියානි ආගමේ ස්ථානත් මේ පල්ලි කීපයක් මේ ප්‍රතිසංස්කරණය කළා. විශේෂයෙන් කෝවිල් අපේ විශ්වමඩු කිල්නති සහ මුලති වල කෝවිල් මට මතක ඉතින් මගේ කාලේ විතරක් මම 4ක් අලුතෙන්ම මේ ප්‍රතිසංස්කරණය කළා බාර දුන්නා බුදු පූජා කරන්න. මේ විදිහේ දිවෙන පුරා ව්‍යාප්ත වෙන සුවිශේෂී වූ වැඩපිළිවෙලක් අපි දෙවුවා. මට මතක විදිහට පන්සල් 432ක අපි ප්‍රතිසංවිධාන කටයුතු කළා. විශේෂත්වයක් ගන්නවා සිරිපාදෙට මේ තියෙන සම්පූර්ණ කිලෝමීටර් 5ක අපි පඩි කොන්ක්‍රීට් කළා. සිරිපාදෙට නිකන් නැගලා බැස්සත් යමින්ද දනිසිදි වෙනවා. ඇඳෙන් බහින්න බෑ දවස් 2-3ක් යනකම් උඟක් අයට. ඉතින් අපේ බටයෝ ඒ සීතලේ වැස්සේ මේ සිරිපාද මළුවට එනකම්ම කරෙන් තමයි සිමෙන්ති කොට්ටේ භාගේ හරි ගල් ටික හරි මේ වැලි හරි යද්දි. ඉතින් වසර 2ක් පුරාවට අපි සම්පූර්ණයෙන්ම කාලය ගත කළා අපි පඩි පෙළ හැදුවා. දීඝවාපිය අවුරුදු 2ක් තිස්සේ මේ නේද කැනීම් කටයුතු වලට බටපිරිස 60ක් යොදවලා තිබුණා. මහමෙවුනාට 200ක බටපිරිසක් එදා ඉඳලා අද දක්වා යොදවලා ඉන්නවා. මිහින්තලේ පූජා භූමිය අති රමණීය ලෙස මේ පවත්වාගෙන යනවා. රාමකැලේ පවත්වාගෙන යනවා. මේ විදිහේ දිවෙන පුරාවට ආගමික පුරුද්දට අදටත් අපි දායකත්වය ලබා දෙනවා. අදටත් අනුරාධපුර පොළොන්නරුව පැත්තේ එහෙම ගියාම ඒ පූජනීය ස්ථානවල ඔබේ බටපිරිස ඉන්නවා. ඒගොල්ලන්ගේ එක්තරා විදිහකින් ආරක්ෂාව සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙනවා. අනිත් පැත්තෙන් අර කියන ප්‍රතිසංස්කරණ ආදී දේවල් වලටත් තවමත් ඒ අර අත් නොහැරි පුනරුද්දයක් වෙනුවෙන් බෞද්ධ ආගමික සහ අනිකුත් ආගමික පුනරුද්දයක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දෙන දෙපාර්තමේන්තුවක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව. සමහර වෙලාවට මේ අපිටම පැවරෙන විශේෂ කාර්යයන් තිබුණා මේ විදිහට දැන් වැඩ කරගෙන යනකොට උදාහරණයකට රුවන්වැලි සාය ළඟ මේ කිරියාහාර පූජා කරන වෙලාවේදී මේ රිලව් ඇවිල්ලා ඒවා පූජා කරන්න බෑ තියෙනකොටම මේ ඒගොල්ලෝ අරන් යනවා. ඉතින් මේ නායක හාමුදුරුවොත් ජනාධිපතිතුමාත් කතා කරලා කිව්වා මේකට දැන් මේ සලපතල මළුවට මුකුත් මේ ඉදිකිරීම කරන්න තහනම්. ඊට පස්සේ අපි අඟල් 2ක රබර් කාපට් එකක් දාලා ඔය දර්ශනීය දානශාලාව අපි බටේ දවස් 20කින් ඉදි කරේ. ඒ වගේ විශ්වකර්ම වැඩත් අපේ ළමයි කරලා තියෙනවා. හොඳයි අනුරාධපුර හිම ගියා මේ දේවල් ඔබ බලන්න. මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සැඟවුණු කාර්යභාරයන් වෙන්න පුළුවන්. කර්නල් නිලන්ත රත්නසිංහ ඔබ සඳහන් කළා මුලින් මේ පරිපූර්ණක හමුදාවක කතාවක්. දැන් පරිපූර්ණක හමුදාවක් කියන්නේ මොකක්ද කියන එක ඔබ පැහැදිලි කිරීමක් කළා. ඒ පරිපූර්ණක හමුදාවක් විදිහට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරලා තියෙන කාර්යභාරය වගේම විශේෂත්වය මොකක්ද? ඇත්තටම චමින්ද මහත්තයා දැන් සාමාන්‍යයෙන් අපේ සිවිල් දෙපාර්තමේන්තුවේ සියලු සමාජිකයන්ට සාමාන්‍ය යුද පුහුණුවක් තියෙනවා. නමුත් ඒ යුද පුහුණුව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය තියෙන තරම් යුද පුහුණුවක් නෙමෙයි. මූලික යුද පුහුණුවක් තියෙනවා. එතකොට මේ ඊට අමතරව ඒ යුද පුහුණුව මූලික යුද පුහුණුවක් වුණාට රටේ තියෙන යම් අනපනත් වලින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිදහස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ගිනියාවේ ආඥා පනත, වෙඩි ද්‍රව්‍ය පනත, ආපදාකාරී ආයුධ පනත. ඔය කියන පනත් වලින් අපි නිදහස් වෙලා තියෙනවා. එතකොට යම්කිසි සාමාන්‍ය බලයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට තියෙනවා. නමුත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට තියෙන බලතල වෙනස්. ඒක රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශාල කර්තව්‍යයක් කරන ආයතන තුනක්. නමුත් එතන තියෙන විශේෂත්වය තමයි මේ කියන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යම් විදිහකින් අපි මුලින් කිව්වා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහාය වෙන්න තමයි මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තියෙන්නේ කියන එක. මේ බලය පොලිසියත් එක්ක රාජකාරී කරද්දී ඒ අයගේ බලයෙන් ආවරණය වෙනවා. අපිට හැකියාව තියෙනවා යුද හමුදාවත් එක්ක රාජකාරී කරද්දී යුද හමුදාවේ බලයෙන් ආවරණයක් අපේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට තියෙනවා. එතකොට අපිට ඕනම වෙලාවක ඕනම රාජකාරියකට යෙදෙන්න පුළුවන්. ඒක අපේ විශේෂත්වය. හොඳම උදාහරණය තමයි ඔබ දන්නවා පෞගිය COVID-19 ආසාදිත තත්ත්වය. යුද හමුදාවට සහ පොලිසියට විශේෂ රාජකාරී ගණනාවක් තිබුණා. නමුත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පොත රට පුරාම ඇඳින නීතිය පනවලා තිබුණේ. එයාගේ ගෙවල් වලට මහ ජනතාව සීමා වෙලා තිබ්බා. එයාලට කෑම සපයා ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් තිබ්බා. ඒකට අධ්‍යක්ෂ ජනරාල්තුමාට අතිරේක ජනාධිපතිතුමාට විශේෂ උපදෙසක් ලබා දුන්නා. මොනවා හරි ක්‍රමවේදයක් හදලා ආහාර බෙදා දීමට කටයුතු කරන්න කියලා. මම හිතන්නේ ශනිකවම අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළා. වැලිමඩ ප්‍රදේශය, අනුරාධපුර ප්‍රදේශය
ප්‍රදේශයේම තියෙන එළවලු අපි ජිල්ලා දෙපාර්තමේන්තුව ගිහිල්ලා මිලදී අරගෙන ඒවා රට පුරා බෙදා හැරියා. ගෙදරටම යන විදිහේ ක්‍රමවේදයක් සැලසුවා. වියලි ආහාර මම හිතන්නේ ලක්ෂ 5කට වැඩිය කොළඹ ප්‍රදේශයේම ගෙදරටම ගිහිල්ලා දෙන්න ඒ හැකියාව අපිට ලැබිලා තියෙන්නේ අර අපිට තියෙන බලය. අන්තිමේදී කාලය තුල අපිට යමක් කරන්න බලයක් තියෙනවා. මොකද සිවිල් සංවිධානයකට ඒ අවස්ථාවේදී කටයුතු කරන්නත් බෑ. හමුදාවට කටයුතු කරන්න බෑ. හමුදාවට ඊට වඩා විශේෂ රාජකාරියක් තියෙනවා. ඒතර මේ කියන ප්‍රයෝජනය අපේ සිවිල් දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්. එක්තරා විදිහේ හරි විශේෂ අවස්ථාවක් නේ. විශේෂ වරප්‍රසාදයක් මට හිතෙනවා. ඊළඟ තවත් අපි තවදුරටත් කතා කරොත් සිවිල් දෙපාර්තමේන්තුවේ ඉන්න ඇත්තම ශ්‍රම බලකාය විදිහට හැඳින්වුවොත් 36000කට අධික බඩපිරිස් ප්‍රමාණයක් තියෙනවා. දැන් විශේෂත්වය තියෙන්නේ අපිට අවශ්‍ය රාජකාරියට මේගොල්ලෝ යොදව ගන්නත් අවශ්‍යයි. ප්‍රධාන පොලිසියට බඩපිරිස් අවශ්‍ය වැඩි කර ගන්න උනාට පොලිසියට අමතරව තියා ගන්න බෑනේ අවශ්‍ය බඩපිරිස් ප්‍රමාණය. ඒකට පොලිස් ස්ථානයේට පොලිසිය රාජකාරී වලට අමතර බඩපිරිස් ප්‍රමාණයක් අවශ්‍ය වුණොත් අපි වර්තමානයේ ඉඳලා තියෙන රාජකාරී මොදෝලා ඒකට යොදවන්න පුළුවන්. මේක අතෑරියයි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ ගොඩක් දුරට. ඒකත් වෙන හොඳම උදාහරණය තමයි පසුගිය 2020 මහමැතිවරණය. මහමැතිවරණය පැවැත්ුණේ කොවිඩ් ආසයි තත්ත්වයක් එක්ක. ඇත්තටම පොලිසියට අවශ්‍ය වුණා වෙඩදා යොදවන බඩපිරිස් ප්‍රමාණයට වඩා දෙගුණයක් බඩපිරිස් යොදවන්න. එතනම පොලිසියට ලබා දුන්නා සාමාන්‍ය රාජකාරී වල ඉන්නවා බඩපිරිස් 2500ක් පොලිසියට ලබා දීලා ඊට අමතරව 9000කට අධික ප්‍රමාණයක් මැතිවරණ රාජකාරී වෙනින් යොදවා ගන්න පුළුවන් වුණා. එතකොට ওই මැතිවරණ රාජකාරියට යොදව ගන්න පොලිසියට විතරයිද පුළුවන්. යුද හමුදාවට ගිහිල්ලා මැතිවරණ රාජකාරී වල දෙන්න බෑ. එතකොට සිවිල් දෙපාර්තමේන්තුව තමයි පොලිසියට අනුයුක්ත කරලා පොලිසියේ ඒ කියන බලය සහිතව අපි මැතිවරණ රාජකාරියට යෙදුනේ. 9000ක පිරිසක් ඒ ප්‍රශ්නෙට විසඳුමක් එතන තියෙනවා. ඒ වගේ අපි සිවිල් දෙපාර්තමේන්තුව කියන්නේ ඕනම වෙලාවක ඕනම රාජකාරියකට යොදවා ගන්න පුළුවන්. අනිත් කමුදාවක් වෙනුවෙන් තියෙන විශේෂත්වය. ඒකේ තියෙන වටිනාකම අතරම ලෝකෙකට අමතර බඩ දැන් 9000ක් 12000ක් බඩපිරිස් අවස්ථාවක් වෙනකොට අපිට ඒ පිරිසක් නිකන් තියන් ඉන්න බෑනේ. කොහෙවත් මැතිවරණයක් යනකම් කියලා 12000ක් තියන් ඉන්න බෑනේ. නමුත් වෙනත් එකකින් ගලවා ගන්න එකට යොදවා ගන්න පුළුවන්. ඒක විශේෂත්වයක් ඒක. අනික සිවිල් දෙපාර්තමේන්තුවේ සියලුම බඩපිරිස් රාජකාරී කරන්නේ තමන්ගේ ගම්මානවල. දන්නවා අධ්‍යක්ෂකතුමා මුලින් කිව්වා වගේ අර පරිවර්තනයත් එක්කම ගම්මානවල අය තමයි ඒ රාජකාරිවල යෙදී උනේ. එතකොට ඒ ත්‍රිවිධ හමුදාව ගොඩක් වෙලාවට පිටස්තරව කරන්නේ ඒ ගම ආරක්ෂා කරන ගමම්ම තමන් විසින්ම ආරක්ෂා වෙන ගමම්ම තමයි මේ රාජකාරී යෙදෙන්නේ. තාමට සැකෙවින් පැහැදිලි කරන්නකෝ මේ දෙපාර්තමේන්තුවේ ව්‍යුහය කොහොමද මේ වෙනකොට කොයිතරම් අර 36000ක බඩපිරිසක් ඉන්නවා කියලා කිව්වා මොන විදිහටද මේ ආයතනය රට පුරා ව්‍යාප්ත වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලා කතා කරා ස්වාධීන ආයතනයක් වෙනම නායකත්වයක් තියෙනවා. ඒකේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා තමයි ආයතන ප්‍රධානියා. ඒකට අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉන්නවා. දෙවෙනියා. ඊට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට යටත්ව මුළු දිවයිනම බලකා 22කින් මුළු දිවයිනම ආවරණය වෙන විදිහට බලකා 22කින් සමන්විතයි. ඊට අමතරව පුහුණු පාසල් 7ක් තියෙනවා. ඒකට අවශ්‍ය පුහුණුව දායකත්වය ලබා දෙන්නේ අවශ්‍ය බටපිරිස් වලට. ඒකට මුළු ඒ බලකා 22කින් ඒ තම තමන්ගේ ප්‍රදේශවල සියලු කාර්යයන් ඒ හරහා සිද්ධ වෙනවා. මේ අතර විවිධ ව්‍යාපෘති වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත් වෙනවා. ඒ අතර අපි අර මුලින් සඳහන් කරපු කෘෂි ව්‍යාපෘති එකක්. ඊට අමතරව තවත් බොහෝ ව්‍යාපෘති තියෙනවා. මා කැමතියි කර්නල් කුමාර විජයනායක ඔබෙන් මේ පිළිබඳව දැනගන්න. මානුෂික මෙහෙම අවසානයේදී මේ 36000ක් වූ සිවිල් ආරක්ෂක බලමුළුව රටට වැඩදායී ලෙස ප්‍රයෝජනයට ගන්න පුළුවන් ආකාරයකට යොදවන්න කෙසේද කියන පිළිබඳව එවකට ආරක්ෂක ලේකම්තුමා වර්තමාන අධිකාරී ජනාධිපතිතුමා විසින් අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට උපදෙස් දුන්නා මේ රට ස්වයංපෝෂිත කරන්න වගාවන් කරන්න කෘෂිකාර්මික කටයුතු සඳහා මේ අය යොදවන්න කියලා. මොකද මේකට ප්‍රධාන හේතුවක් තිබුණා මේ කෘෂිකාර්මික රටාවත් තුළ හැඩගැහුණු සෙබළුන් සංඛ්‍යාවක් තමයි මේකට අනුයුක්ත වෙලා හිටියේ. මොකද ගම්බිම් වල ඒගොල්ලෝ රාජකාරී කරලා ඉදුරාම මේ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෙලා තිබුණ නිසා. ඒක නිසා මේ වගා සංග්‍රාමය ආරම්භ කරා 2010 වසර පමණ වන විට අපි අක්කර 16000ක පමණ විශාල භූමි භාගයක මේ කෘෂි ව්‍යාපෘති ආරම්භ කරා. මේ කෘෂි ව්‍යාපෘති ආරම්භ කරනකොට ඇත්තටම දෙපාර්තමේන්තුව සතුව කිසිදු උපකරණ
අවශ්‍ය සම්පත් තිබුණේ නැහැ. ඒක නිසා මේකට යන්ත්‍රෝපකරණ තිබුණේ නැහැ. මේකට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙච්ච මේ අපේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බටපිරිස් මේකට ණය පදනම මත අරගෙන මේ වෙනකොට මේකෙන් ලබාගත්තු ආදායම ඒ රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරලා තියෙන විශාල ප්‍රමාණයක්. ඊට අමතරව මේ දෙපාර්තමේන්තුවට ට්‍රැක්ටර් රථම 80ක් පමණ මේ ආදායම් තුලින් අපි ලබාගෙන තිනවා. එතකොට මේ ව්‍යාපෘති වී වගාව, එතකොට බඩේරිඟු වගාව, කව්පි, මුං ඇට මේ වගේ මේ රටට අත්‍යවශ්‍ය බොහෝ මේ භෝග වර්ග අපි විසින් වගා කරනවා. ඊට අමතරව මේ රටේ විශාල ලෙස අපි කජු වවනවා. මේ අපේ කොණ්ඩච්චිය තියෙනවා අක්කර 1000ක පමණ අපි කජු වවලා තියෙනවා. මේක මම හිතන්නේ ලංකාවේ විශාලතම එක් පාලනය කරන කජු වගාවක් වෙනවා. මේ කජු වගාව තුළින් අපි වාර්ෂිකව විශාල ආදායමක් අපි ඒකාබද්ධ අරමුදලට යොමු කරනවා. මේ වෙනකොට අපි කිලෝ 1,15,000ක පමණ අස්වැන්නක් අපි ලබාගෙන තිනවා. මේ වෙනුවෙන් අපි කෝටි 5ක පමණ වාර්ෂිකව අපි ඒකාබද්ධ අරමුදලට බැල කරනවා. ඒ වගේම 2019-2020 වසරේ මහකන්නේ තුලදී අපි වී වගාවෙන් අපි වී අස්වැන්න කිලෝ ලක්ෂ 35කට ආසන්න ප්‍රමාණයක් අපි ලබාගෙන තිනවා. ඒකෙන් කෝටි 17ක පමණ අපි මුදලක් අපි රජයේ ඒකාබද්ධ අරමුදල ලබා දීලා දිනවා. ඒ වගේම තමයි බඩේරිඟුන් කිලෝ ලක්ෂ 12ක් පමණ අපි අස්වැන්නක් ලබාගෙන තිනවා අපේ බඩපිරිස් විසින්. මේ වගේ මේ සුළුෙන් ප්‍රකාශ කරේ මේ මූලිකවම වී සහ බඩේරිඟු පිළිබඳව. ඊට අමතරව මේ කුෂි වගාවන් මෙන්ම අපි විසින් ආරම්භ කළා තියෙනවා විවිධ වූ ව්‍යාපෘති. ඒ විවිධ ව්‍යාපෘති අතරට ගඩොල් නිෂ්පාදනය, බ්ලොක් ගල් නිෂ්පාදනය, මැහුම් අත්කම් නිෂ්පාදන, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී අපි මේ අත්කම් නිෂ්පාදන විශේෂයෙන්ම මේ අපි විසින් නිෂ්පාදනය කරනවා. මේ සියලුම දේවල් අපි රටේ ආර්ථික වෙනුවෙන් යොමු කරලා දෙනවා. ඒ වගේම මේ කජු වගාව පිළිබඳව විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා අපේ දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව පැසුමට ලක් කළා. මේ වෙන විට ඉතිරි මේ කොණ්ඩච්චිය වතු යාය සම්පූර්ණයෙන්ම කජු වගා කරන ලෙස අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට උපදෙස් ලබා දීලා දිනවා. ඒ අනුව අපි දිගින් දිගටම මේ පිළිබඳව කටයුතු කරනවා. ඒ වගේම අපේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශාල ලෙස අඩුපාඩුවක් වෙලා තියෙනවා. මේ අපිට ඕන තරම් වගා කිරීමේ කටයුතු කරන්න අපි විවිධ වූ ආයතන වලින් අපි ඉල්ලලා තියෙනවා ඉඩම්. අපිට ඕනම ආකාරයකට මේ ඉදිරියේදී වගා කටයුතු සිදු කරන්න අවස්ථාව තියෙනවා. අපේ සෙබලියන් ඕනෑම කුෂිකාර්මික කටයුතු වලට සූදානම් වෙලා ඉන්නවා. මේ රටේ ආර්ථිකයට දායකත්වයක් විශේෂයෙන්ම ලබා දෙන්න. මම මේ බලාගෙන හිටියේ නොකරන්න බැරි දෙයක්වත් නැහැ, නොකරපු දෙයක්වත් නැහැ වගේ ඔතුමාලානේ. රටේ සංවර්ධනය වෙනුවෙන් අර කෘෂි බිම්වල මම හිතන්නේ වගා නොකරපු දේවල් ටික කිව්වනම් ඊට වඩා ලේසි. අතන අපි විශේෂයෙන්ම මේ අර පුරන් කුඹුරු පිළිබඳව අපි විශේෂ සැලකිල්ලක් කළා. වගා නොකරන ලද ඉඩම් සම්පූර්ණයෙන් වගා කිරීම තමයි අපේ පරමාර්ථයම උනේ. ඒ තරමට මේ සියලුම භවභෝග මේ රටේ හැදෙන සියලු දේවල් වගා කරලා ඒ වගා බිම්ම ලස්සන්න මේ රටට දෙන්න. අනිත් එක මේ වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය කරන්න ඔබතුමාලගේ ලොකු උනන්දුවක් තියෙනවානේ. ඔව් අපි සෑහෙන ප්‍රමාණයක් අපි මේ වෙනකොට අපේ රත 6ක් 7ක්ම කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම යනවා මේ සහල් අලවිකන සුවඳ ඇල් කුරුළු තුඩ ඒ වගේ අපි බෙදා හරිනවා දේශීය සහල්. ඉතින් මේ සියල්ල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශක්තිය මත අප වෙත ලබා දෙන දේවල් තමන්ට පැවරුණු රාජකාරියට එහා ගිහිල්ලා මේ රට සංවර්ධනය කරන්න තමන්ගේ දායකත්වය නිරන්තරයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඔස්සේ මේ වෙනකොට රටට ලැබෙනවා. ඒ ලැබෙන දායකත්වයට ගීතමය අගයක්, නර්තනමය අගයක් දෙන්නත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත්. අපි තවත් ගීතයක් අහමු. පින් මන්දරංග භූමියේ තෙම්බැන්ද සිංහ සීවලී නුඹ මන්දලෙනින් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගී මං සිංහයාට බයයි නංගී
සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුන් මනමේ කුමරා මමයි නංගියේ දනුදර උනාට ඉහත සන්දියේ දනුදර උනාට ඉහත සන්දියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ කටු මොට දැයි ප්‍රේමෙට වෙඩරු සදිසි උණු වෙන සිත්නිස තුනු කටු මොට දැයි ප්‍රේමෙට වෙඩරු සදිසි උණු වෙන සිත්නිස ඉරය මෙත් කරන වන්ගියේ අසිපතගෙන නුඹ කොයි සැඟවුනිදෝ අසිපතගෙන නුඹ කොයි සැඟවුනිදෝ සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්තරංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්දලෙනින් පිට වෙලා ගියේ සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ ආයුබෝවන් ආයුබෝවන් සැප්තැම්බර් මාසේ 13 වෙනිදාට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බිහිකොට අවුරුදු 14ක් සම්පූර්ණ වෙනවා. ඒ සංවත්සරය නිමිති කර ගනිමින් කරන බොහෝ කාර්යයන් අතර ජාතික රූපවාහිනී ශනිදාය බෝන් වැඩසටහනත් අද වෙන්කොට තිබෙනවා. අපි කතා කරා බොහෝ දේවල්. මේ අවසාන සාකච්ඡාව සඳහා අපේ සාකච්ඡා මණ්ඩපයට එකතු වෙනවා ලුතිතන් කර්නල් ලිලාන රංචාගොඩ. පිළිගන්න ඔබ ආයුබෝවන්. ඒ වගේම අධ්‍යක්ෂ ජනරාල්තුමාත් ඉන්නවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් අර මුලින් සාකච්ඡාවේදී කතා බහට ලක් වුණා මේ වනාන්තර නැත්නම් මේ වනජීවීන් ආරක්ෂා කර ගැනීම කියන කාරණේ එක පැත්තක්. තව දෙයක් තිබුණා මේ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීම කියන කාරණේ. දැන් අර තර්ජිත ගම්මානවල අලිමිනිස් ගැටුමෙන් තර්ජනයට ලක් වෙච්ච මිනිස්සු ආරක්ෂා කර ගන්නත් ඔබතුමාලට වගකීමක් පැවරලා තිබෙනවා වනජීවී කාර්යභාරය හරහා. මේ කාරණේ ටිකක් දැනගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. ඇත්තටම මේ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ අලිමිනිස් ගැටුම මේ හැකිතාක් දුරට මැඩපවත්වන්නට අපි 2013 තමයි ඉස්සෙල්ලාම ආරම්භ කළේ. දැනට වැටවල් 300ක අපේ බටපිරිස් 5000කට ආසන්න පිරිසක් වැටවල් හදනවා, වැටවල් නඩත්තු කරනවා සහ අලින් පළවා හැරීමේ රාජකාරියේ දීලා සිටිනවා. විශේෂයෙන් වර්තමාන ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් විශේෂිත වූ අමාත්‍යාංශයක් පිහිටවලා වසර 2ක් ඇතුළත මේ ව්‍යසනය නතර කිරීමට තිරසාර වැඩපිළිවෙලක් යොදන්න තීරණය කළා. ඒකට සිවිල් ආශ්‍රය බලකායට සහභාගී වෙන්නට කියලා ආරක්ෂක ලේකම් ගරු කමල් ගුණරත්න ජෙනරාල්තුමා මට උපදෙස් දුන්නා. ඒ අනුව අපි ගිය සතියේ විශේෂ රැස්වීමක් තිබ්බා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් පාලිතෝනන්දුගේ සභාපතිත්වයෙන්. ඒකට සහභාගී වුණා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රෝහන් ෆර්නෑන්ඩෝ. ඒ වගේම සිවිල් ආශ්‍රය බලකාය වෙනුවෙන් මම වනජීවී දෙපාර්තමේන්තුව එකතු වෙලා නවීන තාක්ෂණය යොදලා මේ අලින් ගම්මැදෙන එක ජනයාට ඊට කලින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ජියෝ ෆෙන්ස් එකක් කියලා. ඒ කියන්නේ තාක්ෂණික ජීව වැටක් නෙමෙයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික වැටකින් ඒක අලින්ට බෙල්ට් එකක් දාලා ඒ වැට ක්‍රොස් කරනකොට ඇලාම් එකක් එනවා. ඒක මේ මොබයිල් ෆෝන් එකෙන් මොබිටෙල් තියෙන ඕන කෙනෙකුට ඒ ගමේ ඉන්න කෙනෙකුට ඇලාම්යක් එන විදිහට. එතකොට කල්ැතුව අපි දැනගත්තොත් අලි ගම් අදිනවා කියලා මේ අලි ඔක්කොම ගම් අදින්නේ නැහැ. අලි සංඛ්‍යාව ලංකාවේ ඉන්නේ සාමාන්‍ය 7000 8000 අතර ඔය 3400ක් තමයි හිරිහැර කරන කට්ටිය ඉන්නේ. ඉතින් ඒ කට්ටියට ඔක්කොටම කොළ එකක් දැම්මොත් ඒගොල්ලෝ අර ඉලෙක්ට්‍රොනික වැට ක්‍රොස් කරනකොට හරස් ආයක හරහා යනකොට අපිට එනවා. එතකොට ඒ අය පළවා හැරීමේ විශේෂිත වූ වැඩපිළිවෙලක්
සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අපි පහුගිය සතියේ තිබ්බා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මොකද ජනාධිපතිතුමාත් අපිට කල් දීලා තියෙන අවුරුදු 2යි. ඉතින් සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරියට එයි කියන බලාපොරොත්තුව අපි ඇතුව තමයි මේ වෙලාවේ ඉන්නේ. අවුරුදු ගානක් තිස්සේ කතා කරපු මාතෘකාවක්. කලිත් මැරෙනවා මිනිස්සුත් මැරෙනවා. මේ ප්‍රශ්නෙට අවුරුදු දෙකකදී උත්තරයක් දෙන්න ඔබතුමාට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක සාර්ථක වෙවි කියලා. පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරගන්න ඔබතුමාලා මොකද කරන්නේ? පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන ආරක්ෂා කරන එකත් අපි 2011 වර්ෂයේ ඉඳලා පටන් ගත්තේ. මහින්ද ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තිබුණා අධිත අභිමන්‍ය හෙටටත් කියලා සංකල්පයක්. ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන සංරක්ෂණය කරලා අනාගත පරපුරට දායක කරන්න ඕනේ කියලා ඒ අනුව අපි එදා ඉඳලම හිටියා. දැන් වර්තමාන ජනාධිපතිතුමා විශේෂ කාර්යසාධක බලකායක් හදලා තිනවා උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන සංරක්ෂණය කරන්න, ලේඛනගත කරන්න, ප්‍රතිනිර්මාණය කරන්න වගේ විශේෂිත වූ වැඩපිළිවෙලකට විශේෂ කාර්යසාධක බලකායක් ස්ථාපිත කරලා තියෙනවා ආරසෙල් එකම් කමල් ගුණරත්න ජනරල් කමල් ගුණරත්න මහත්මයාගේ යටතේ. ඒ යටතේ ත්‍රිනිකායක සංඝයා වහන්සේලා ඉන්නවා. මිනුම් දෙපාර්තමේන්තුවේ ඉන්නවා, ඉඩම් දෙපාර්තමේන්තුවේ ඉන්නවා, සිවිල් ආරක්ෂක බලකායේ ඉන්නවා පූර්ණ ශ්‍රම දායකත්වයේ දක්වන්නට. මේ වෙනකොටත් අපි පසුගිය සතියේ මගේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමාත් යුද හමුදාපතිතුමා කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්තුමා දීඝවාපී සංචාරයක් කළා. දීඝවාපී වසර 3ක් ඇතුළත සම්පූර්ණ රුවන්වැලි සාය වගේ දිස් වෙන්න විදිහට ප්‍රතිසංස්කරණය කරන්නට විශේෂිත වූ වැඩපිළිවෙලක් දියත් කළා තියෙනවා. ඒකට සම්පූර්ණ ශ්‍රමය දෙන්නේ සිවිල් ආරක්ෂක බලකාය 300ක් අපි එකවර දෙන්න සූදානම්වත් වෙනවා. අපි ලබන සතියේ ඒකේ මූලික කටයුතු ආරම්භ කරනවා. බොහොම කෙටි කාලයක් ඔබතුමාලාට දීලා තියෙනවා. නමුත් ඒ අභියෝගය ජය ගන්න අර සියලු සන්නද්ධ වීම හමුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සූදානම්. දැන් මේ හැම දෙයක් මතට විවිධාකාර ඉදිකිරීම් සඳහාත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම අපි දකිනවා. කර්නල් කුමාර විජේනායක මම කැමතියි ඔබෙන් දැනගන්න. අපේ ශ්‍රී ලංකාව තුළ විවිධ වූ රජයට අයත් ගොඩනැගිලි සමූහයක් අපි අපේ බටපිරිස් දාලිවරලා අපි නිර්මාණය කරලා තියෙනවා, ඉදි කරලා තියෙනවා. අපේ බටපිරිස් විවිධ වූ පැතිකඩයන් ඔස්සේ විවිධ දක්ෂතා පෙන්වන උදවිය විවිධ අභියෝග හමුවේ උන්ට මේ ජය ගන්න ක්‍රියා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔබ දකින්න ඇති අධ්‍යක්ෂ ජනරාල්තුමා පැවසු පරිදි අපි ශ්‍රීපාද ස්ථානයේ පඩිපෙළ හදන වෙලාවේ අපි කොයිතරම් අපේ බට පිරිස් කැපකිරීම කරාද කියලා පල්ලෙහා ඉඳලා සිමෙන්ති කොට්ට භාගයක් වගේ තමයි කරගහගෙන යන්නේ, ගල් ගෙඩියක් කරගහගෙන යන්නේ. මේ වගේ අනිත් ඉදිකිරීම් කර්මාන්තයේ යෙදී සිටින අයට අභියෝගාත්මක අවස්ථාවලදී අපි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හැටියට ඉදිරිපත් වෙලා ඒ අභියෝග ජය අරගෙන අපි රජයට විශාල වශයෙන් මුදල් ඉදිරි කරලා දීලා තිනවා. ඒ වගේම අපි ඔබ දකින්න තියෙන එල්පින්සන් රංගහල ඒක යථා තත්ත්වයටපත් කරා. ඒකේ ඉතාමත්ම පැරණි ඉදිකිරීම් කටයුතු සිද්ධ කරන්න තිබුණා. අපේ බටපිරිස්වල දක්ෂතාවයේ මත අපි ඉදිකිරීම් කටයුතු සිද්ධ කරා. විපක්ෂ නායක කාර්යාලය විවිධ වූ විහාරස්ථානවල ඉදිකිරීම් දාගැබ් මේවා විශාල ලෙස අපි විසින් අපේ බටවරියන්ගේ දායකත්වයෙන් අපි ඉදිකිරීම් කටයුතු කරලා තිනවා. අපේ ඕනෑම දෙයකට ඉදිකිරීම් ශාස්ත්‍රයේ නිපුණත්වයේ තියෙන බටපිරිස් සංඛ්‍යාවක් ඉන්නවා. අපි දැනට අපි පරිභෝජනය කරන අපේ මූලස්ථාන ගොඩනැගිලි තට්ටු 4ක් ඒ පවා අපේ බටපිරිස් තමයි සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් කටයුතු සිද්ධ කරේ. අපිට අලුතෙන්ම හම්බෙලා තියෙන වගකීමක් මේ හිරගෑල් වල තියෙන තදබදේ නැති කරන්න මීගමේ පල්ලන්සේන කියන වර්තමාන සිරගය ළඟ අලුතෙන්ම සිරගයක් ඉදිරි කිරීම කටයුතු අපි ඊයේ පෙරේද ආරම්භ කළා. තට්ටු දෙකේ ගොඩනැගිලි 4ක් අපි මාස 4ක් වගේ කෙටි කාලයකදී නිම කරන්න කියලා තිනවා. ඒ වගේම ඖෂධ සංස්ථාවේ ඔබ දකින්න අර ඇස්වාට්ටු හන්දියේ තියෙන ඔසුසල සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමේ කටයුතු රජය විසින් අපිට බාර දීලා තියෙනවා. මේ විශ්වාසයත් නැත්නම් මේ ඉදිකිරීම වගේ දෙයක් කරන්න ගියාම විශ්වාසය තමයි වැදගත්. මේවා කල්පවතින්න ඕන, මුදල් හරියට පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන, අමුද්‍රව්‍ය ආදී දේවල් මනවින් කල්පනාකරණය කරන්න ඕන. හැම දෙයක්ම කරේ විශ්වාසය ඔබ සතුව තියෙන නිසා තමයි මේ වැඩේ වෙන්නේ. ලුතුදන් කර්නල් ලීලාන් රංචාගොඩ සංස්කෘතික සහ සේවා වනිතා කියන පාර්ශවයත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බොහොම ශක්තිමත්. අපි දැක්කා සංස්කෘතික මේ වටිනාකම. අපි ඒක නත් කතා කරමු. චමින්ද ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් තමයි ඇහුවේ. අද මෙතනම මේ රූපాయని මේ වේදිකාවෙම බල දකින්න ඇති මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික ගායන සහ නර්තන හැකියාවන් සම්බන්ධව තියෙන හැකියාව. මම මේකේ මුලින්ම පටන් ගන්නම් චමින්ද
අපි කවදද මේ සංස්කෘතික කණ්ඩායම් පටන් ගත්තේ කියලා. අපි 2006 තමයි තාමත් 10 දෙනෙකුයින් 15 දෙනෙකුයින් සංඛ්‍යාවකින් තමයි මේ සංගීත සංස්කෘතික කණ්ඩායම් පටන් ගත්තේ. අරගෙන 2010 වෙනකොට අපිට රජයෙන් පැවරුණු සංස්කෘතික කණ්ඩායම් ඉදිරිපත් කරන්න කියන අරමුණ ඇතුව තාමත්ම දැන් අපිට ඉන්න අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ශ්‍රී ආනන්ද පිරිස් මැතිතුමා තමයි මේකේ මූලික අඩිතාලම දැම්මේ 2010. ඩාලේවල අපිට කළුතරින් ඉතාමත් සුන්දර පරිසරයක සුන්දර ගම්මානයක සුන්දර පරිසරයක කඳවුරක් ඉදි කරා. සෞන්දර්ය සම්බන්ධ සෞන්දර්ය නිකේතනයක් ඉදි කළා 2010 400කට ආසන්න 10කින් පටන් ගත්ත කණ්ඩායම 400කට ආසන්න සංඛ්‍යාවක් වෙනකන් සම්මුඛ පරීක්ෂණ පවත්වලා අධ්‍යක්ෂ දෙනාතුමා පුද්ගලිකවම මැදිහත් වෙලා මේ කටයුත්තට පුද්ගලිකවම මැදිහත් වෙලා තමයි මේ සෞන්දර්ය ආයතනයේ ගොඩනගලා තියෙන්නේ. මේකේ විශේෂයෙන්ම සංගීත සම්බන්ධව, නැටුම් සම්බන්ධව, වාදනය සම්බන්ධව, බටහිර වාදන සම්බන්ධව, දේශීය වාදනය සම්බන්ධව කණ්ඩායම් කොටස් වලට කඩලා තමයි මේකේ පුහුණුවීම් කටයුතු කරන්නේ. මේකේ බඳව ගැනීමේදී චමින්ද විශේෂයෙන්ම කියන්න ඕනේ එවකට කලා විශ්වවිද්‍යාල වලින් එළියට එන උපාධිධාරීන් මේ ආයතනයට බඳවගෙන ඒ වගේම විදහමුදාය විශ්‍රාම ගිය මේජර් බේරගොඩ විශාරද මේජර් බේරගොඩව විදහමුදායෙන් අරගෙන සිවිල් දෙපාර්තමේන්තුවට 2010 අද මේ දක්වා අපේ දෙපාර්තමේන්තුවට සේවයක් කරන බේරගොඩ අරගෙන අද මේ තත්ත්වයට මේ සංස්කෘතික කටයුතු දියුණු කරලා තින්නේ මේ දෙපාර්තමේන්තුවේ මගින්. නමුත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අද ලංකාවේ තියෙන සිවිලුම ආයතන වලට සමානව සංස්කෘතික පැත්ත ඉහළම ස්ථානයකට ගෙනලා තියෙනවා. සේවා වනිතා සේවා වනිතා එක සම්බන්ධව කතා කරොත් සේවා වනිතා කුමුදුනි පීරිස් මැතිණිය තමයි සේවා වනිතා සභාපතිනිය වශයෙන් අපිට නායකත්වයේ දෙන සේවා වනිතා ඒකකයට මේ වෙනකොට සේවා වනිතා එකෙන් අපිට ඉඩම් නැති, ගෙවල් නැති රණවිරුවන් සඳහා 1773කට නිවාස ලබා දීලා අර්ධ නිවාස 132ක් නිර්මාණය කළා. එයා අද සතුටින් ඒ පවුල් ජීවත් වෙන්න කටයුතු සූදානම් කළා. මේකේ විදගත්ම දේ තමයි චමින්ද මුළු බලකායම 36000ක් ඉන්න සෑම වර්ෂයකම ඒ බලකාය 36000ක් ඉන්න දුව දරුවන්ට අධ්‍යාපනය හදාරීම සඳහා අභ්‍යාස පොත් නොමිලේ අභ්‍යාස පොත් කටලයක් ලබා දීමට කටයුතු කරනවා. මේ 2020 41000කට අපි අභ්‍යාස පොත් ලබා දුන්නා. මිලියන 19ක් වියදම් කළා සේවා වනිතා සභාපතිනිගේ නායකත්වයේ ඇතුළු. ඊට අමතරව අපි කියන්න ඕනේ චමින්ද පෙර පාසල් ගුරුවරු පෙර පාසල් අපි මුළු ලංකාවෙම පවත්වාගෙන යනවා 563ක් පෙර පාසල් මූලික අධ්‍යාපනය ළමයින්ට ලබා දෙන්න. එතකොට ඒකෙදි ඒ ගුරුවරු 1137ක් සේවය කරනවා. විශේෂයෙන්ම යාපනයේ පෙර පාසල් 283ක් තියෙනවා. අපි යාපනයේ දමිළ ජනතාව අමතක කළා නැහැ. එයාට මූලික අධ්‍යාපනය දෙන්න ගුරුවරු 485ක් අපි යොදවලා තියෙනවා යාපනයේ දිස්ත්‍රික්කයටම සම්පූර්ණ. ඉතින් ඒ වගේ ලොකු සේවාවක් 12000කට ආසන්න ළමයින්ට පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙන සේවා වනිතා ශාඛාව මගින්. ඉතින් ලොකු කොටසක් සිද්ධ වෙනවා සේවා. රටටත් වැඩ කරනවා තම තමන්ගේ ඉන්න අයටත් නියම සුබ සාධනය කරගෙන යනවා. ඒ සියල්ල අතරේ අපි කතා කරපු සංස්කෘතික මේ වටිනාකම දකිමු. අර දක්ෂින් එකතු කරගත්ත තැනක් කියලා මුලින් සඳහන් කළා. මුලින්ම ගායනයක් අපි අහුවා රත්නදීප ජන්මභූමියේ නියාමක කමල් සිල්වා ඒ ගායනය ඉදිරිපත් කළා. ඊට පස්සේ කාන්තා සෙබල රමණී සිරිවර්ධනගේ ගායනය අපි අහුවා. ඉන් පස්සේ උපනියාමක සමිත් කුමාර සෙනරත් අර වේරලියද්ද මහත්මයාගේ ගී හඬින් අපි ගීතයක් ඇහුවේ. බොහොම හමුවීමක් කියලාත් අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා. ඔය ඈත පිටිසර ගම්මානයක විලාච්චේදී හම්බ වෙච්ච තරුණයෙක් මේ බලකායට එකතු කරගෙන ඔහු ආද වෙනකොට හොඳ ගායකයෙක් බවට පත් වෙලා ඉන්නවායි කියලාත් කිව්වා. අපි තවත් ගීතයක් අහමු. ඒ සමග නර්තනයක් දකිමු. මේ ගායන ඉදිරිපත් කරන්නේ දිස්ත්‍රික් නිලධාරී පූර්ණිමා මදුවන්ති.
සිත සුදී වනමල් දසාල හිසේ නෙලවී නෙලවී සිටි ගීතාලෙන් මේ යන්නේ කොයිදෝ කෙලේ මගේ ඒවි සිනහ පපා පිකිරිනගා දුලලග කුරු පාර දිගේ ඒවි සිනහ පපා පිකිරිනගා රට ආරක්ෂා කරගෙන ආරක්ෂා කරගත්ත රටට ජීවය ලබා දෙමින් පණ දෙමින් කටයුතු කරන ආයතනයක් ගැන අපි කතා කරන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ගැන. ඔවුන්ගේ සංවත්සරය තව දවස් කිහිපයකින් 13 වෙනිදාට ඉදිරියට තිබෙනවා 14 වෙනි සංවත්සරය. ඒ නිමිති කරගත්ත මේ සාකච්ඡාවේ අවසාන විනාඩි කිහිපයට අපි අවිල්ලා ඉන්නේ. බොහෝ දේවල් රට පුරා කරන නිසා කතා කරන්න තියෙන කාරණා අති විශාලයි. නමුත් කාලය කළමනාකරණය කර ගැනීම මේ සියලු දේවල් අතර හරි අසීරුයි. ඒ නිසා අවසාන ප්‍රශ්නය මම අහනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්තුමා රියාත් මිරාල් ආනන්ද පිරිස් මහත්මයාගෙන් මේ ඉන්න හැමදෙනාම ආරක්ෂා කරගන්න ඕන. මේ අය රටට වැඩක් කරන දැවැන්ත කාර්යභාරයක් කරන අය. ඒ නිසා අයගේ සුබ සාධනය ඇතුළු බොහෝ දේවල් ආරක්ෂා කරගනිමින් මේ රටේ ගමන් මඟට මෙතෙක්කල් දුන්නු වෙරවීරිය සමග අනාගතය වෙනුවෙන් ඔබ සූදානම් වෙන්න ඕන. ඒ කාර්යභාරය කොහොමද දැන් සැලසුම් කරලා තියෙන්නේ? ඇත්තටම මේ වර්තමාන කාර්යභාරය අපි කරනවා. ඒ වගේම සුබ සාධනයේ පැත්තෙන් කතා කරොත් මේ ළමයින්ගේ සුබ සාධනෙට යහ සාධක අරමුදල කියලා අපි අරමුදලක් පවත්වාගෙන යනවා. ඒ වගේම සුවසවිය කියලා වෙනත් රාජ්‍ය ආයතනයක නැති විශේෂිත වූ අරමුදලක් අපි පවත්වාගෙන යනවා. උදාහරණයක් කියනවනම් අපේ බටෙක් හරි සෙබලියක් හරි හදිසියෙන් මිය ගියොත් එයාගේ දරුවන්ගේ අධ්‍යාපනය කරගෙන යන්න අපි ස්ථාවර තැන්පතුවක් දෙනවා. ඒ ළමයට අවුරුදු 18 වෙනකන් ලක්ෂ 15ක් ඒකට දරුවා අනාථ වෙන්නේ නැහැ කවදාවත්. දරුවන්ගේ අධ්‍යාපනය සහ උන්ගේ රැකවරණය සඳහා ඒ ලැබෙන පොලියෙන් අවුරුදු 18 වෙනකන් ගිහිල්ලා අවුරුදු 18 පස්සේ යට අවශ්‍ය දෙයක් එකකින් කරත හැකියි. ඒ විදිහේ විවිධ වූ සුබ සාධන කටයුතු එදා ඉඳලා අද දක්වාම පවත්වාගෙන යන මේ සියල්ල අපි විසින් නිර්මාණය කරපුවම තමයි මේ මීට කලින් තිබිච්ච නැති ඒවා දෙපාර්තමේන්තුවේ අනාගතය ගැන කියනවා නම් දැන් අපි කරන රාජකාරියට පරිබාහිරව අපි අනාගතයේ මේ සිවිල් ආස බලකාය අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ සංවර්ධන වැඩපිළිවෙලට සරල වෙන විදිහට උචිත වන විදිහට ශ්‍රම බලකායක් විදිහට ස්ථාපිත කරන්න තමයි ආරක්ෂක ලේකම්තුමා අපිට උපදෙස් දීලා තියෙන්නේ. මෑතකදී ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්තුමා අපි සියලු දෙනාම ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවලා සුවිශේෂී වූ සාකච්ඡාවක් පවත්වලා අපිට අවශ්‍ය උපදෙස් ලබා දීලා තිනවා. අනාගතයේ සිවිල් ආරක්ෂක බලකාය විශේෂයෙන් ඉදිකිරීම් ශාස්ත්‍රයේ වැව් වමුණු ප්‍රතිසංස්කරණය ගොවිතැන ඉදිකිරීම් වගේ ඕනම ශාස්ත්‍රයක
අපි අනාගත ශ්‍රම බලකායක් විදිහට අපි රජයේ සංවර්ධන වැඩපිළිවෙලට දායක වෙන්න අදිස්ථාන කරගෙන ඉන්නවා. හොඳයි රට ආරක්ෂා කරගත්තා රට රැකගත්තා ඒ ආරක්ෂා කරගත්ත රටට පණ දෙන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සූදානම් වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් කරන කාර්යභාරයන් බොහොමයක් තියෙනවා. සංවත්සරය වෙනුවෙන් ඔබතුමාලගේ 14 වෙනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී මහා බෝධිය නැත්නම් අනුරාධපුරයේ කේන්ද්‍ර කරගත් විවිධ වැඩසටහන් කීපයක් කරන්නත් ඔබතුමාලා ලෑස්ති වෙලා ඉන්නවා. අපි ඇත්තටම මේ හිතාගෙන ඉන්නේ මේ වෙනකොට 11 වෙනිදා දල්දා මාලිගාවේ විශේෂිත වූ පූජාවක් තියලා සීල බලකාය මියගේ රණවිරුවන්ටත් බාබාදිතුවාටත් වර්තමාන සහ විශ්‍රාමික සමාජිකාවන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් සෙත් පතන්නට රටටත් එක්ක ඒ වගේම 13 වෙනිදා රටේ සියලුම රණවිරුවන් අපේ බලකායේ අය එක්කාසු කළා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේදී අපේ ජදවලට ආශිර්වාද කරනවා. ඒ වගේම මියගේ රණවිරුවන් ශ්‍රී කළා අපේ මිහින්තලේ තියෙන රණවිරු ස්මාරකය ඉදිරියේදී විශේෂිත වූ වැඩපිළිවෙලක් යොදවලා තියෙනවා රණවිරුවන්ට උපහාර කිරීම පිණිස. දිවි හිමියෙන් රට රකිමු තේමාව කරගත්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අතිමහත්. ඒ කාර්යභාරය පිළිබඳව කතා කරන්න අද බොහෝ දෙනෙක් එකතු වුණේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නඩාල් ආනන්ද පීරිස් මහත්මයාට මේ කාර්යභාරය වෙනුවෙන් දක්වපු දායකත්වය වෙනුවෙන් විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය මේ ශනිදාය බොන වැඩසටහන සම්බන්ධීකරණය කරමින් ඒ සඳහා දායකත්වය ලබා දුන්නු අධ්‍යක්ෂ මෙහෙම සහ අධ්‍යක්ෂ මාධ්‍ය කර්නල් නිලන්ත රත්නසිංහ ඔබවත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. අපිත් එක්ක සාකච්ඡාවට කලින් වාඩි වුණා. ඒ හැමදෙනාම වගේ මේ සියලු සියලුම නිලධාරීන් මතක් කරනවා. ඒ වගේම මේ සංස්කෘතික කණ්ඩායම සඳහා නැත්නම් නර්තන වෙනුවෙන් ගායන සඳහා දායකත්වය ලබා දුන්නු මේ සංගීත කණ්ඩායමත් අපි මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕන. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශක්තිය ඒ සමගින් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරන ඔබේ ගමන් මගට ස්තුතියි ජාතික රූපවාහිනිය සමගින් මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව අපිට වැඩසටහනෙන් සමුගෙන යන්න අවසර දෙන්න අපි අවසන් වශයෙන් තවත් ගායනයක් සඳහා ඉඩ කඩ වෙන කර දෙනවා. මේ ගායනය ඉදිරිපත් කරන්නේ කාන්තාසිබල උපුලි කරුණාරත්න.